මල පිනුවර අතහැර මවුල් වඩනට වනේ වැඩි ඔබ කෙලෙස් මල පිනුවර අතහැර මවුල් වඩනට වනේ වැඩි ඔබ සොයායෙමි පොළොතලයේ සොයායෙමි පොළොතලයේ අනෙක් පිටක් නොමැති වූ විට ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදවන්නම් අදේ මැනවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපා පුදන්නම්
කම් නැති කලසේක දෙව් මිනිසුන් සැම සතහට සිත් කලසේක පන්සාලිස් වසරක් බණ වද හලසේක තිලෝ අග සමිදා සතට පැගුණ සමුදා තිලෝ අග සමිදා සතට පැගුණ සමුදා මාත්මි බඹ සිරසෙහි පාපිසිනා සැරියොත් මහමුගලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝගාන සොබනා මුදුනත් බැඳ නාමදින් බැති පෙමිනා සීමත් බඹ සිරසෙහි පාපිසිනා සිරියොත් මහමුගලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝගාන සොබනා මුදුනත් බැඳ නාමදින් බැති පෙමිනා කොට අසූ වසරක යුස ගමන පලකොට ලොවට දහමින් පැව සුකරුණ කුසිනාරා නුවර උයනින් නිම කෙරුණ සම්බුදු සමිදු වෙසඟේදී පිරිනිවින
මඟ පැඳූ මුදුනත් තඹා වඳිනෙමි බුදු හිමි සාදු මදකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි බිනි සත් බව ලැබගන්නේ මෙදකිනි මෙසසර දුක් දුරලන්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ අහස මත පින්බර දිනක මම අම්මා කෙනෙක් වුණ පින්බර මාගේ හාන නාන බඳු සමිද ඔබ සිරිදෙන මහගුණ මුදානන් සත්හාට වන බව දුකට වේදානන් තිත්ගානා දුර දුරුලන දීනිදානන් සිත් සාතෝ සින්නාමදින් මුනිදානන් තෝරාගත් මාතෘකාව බුදු සෙනඟුල සිදු වූ වෙසක් පොහොය දිනය යන මාතෘකාවයි. වෙසක් පොහොය දින ශ්‍රී ලාංකික මෙන්ම බුදුදහම අදහන ලෝකේ පුරා ජීවත් වන බෞද්ධ ජනතාවට විශේෂ දිනයක්. වර්ෂය පුරා සෑම මාසකම උදාවන පොහොය 12 අතරින් බෞද්ධ ආගමිකයන් විශේෂ උත්සවකාරයෙන් සමරන පොහොය දිනය වෙසක් පොහොය දිනය. එදා ලුම්බිලි සල්ලුවනේ ලස්සන සල්මා පිපුණු දවසක මහාමායා දේවියගේ මව්කුරු තුලින් සිදුවත් කුමරු උපන්නේ අද වැනි වෙසක් පොහොය දින. අද මා මෙතනට පැමිණියේ බුදුරදුන්ගෙන් පිහිට වූ අසරණයෝ පිළිබඳ වචන සල්පයක් ඔබ හමුවේ තැබීමටයි. බුදුන් වහන්සේ බුදු වූ පසු බුදු සමයේ වසර 45ක් තිස්සේ උන්වහන්සේගේ මහා කරුණාවට ලක් වී පිහිට ලැබූ අය අපමණයි. මා මෙතනට පැමිණියේ මගේ බුදුහාමුදුරුවෝ දුකාවේ අදිත්තේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි. සීතල හිමාල කම්පාන්වල කිඹුලපුර රාජධානියේදී සුද්ධෝදන රජතුමාට මහාමායා දේවියද පුත්‍රයෙක් ලෙස වෙසක් පොහොය දින ලුම්බිනි සල්ලේනේදී මගේ බුදුරජාණන් වහන්සේ උපදින. මා
මාගේ වචනය පිළිපැදීමෙන් මට උපස්ථාන කරන්නේද හෙතෙම ගිලනාට උපස්ථාන කරන්නේය යනුවෙන් එදා අප මහා බෝධිසත්වයන් දේශනා කළ වදන් කිහිපයත් සමග බුදුරදුන්ගෙන් පිහිට වූ අසරණයෝ යන මාතෘකාව යටතේ වචන ස්වල්පයක් තැබීමට ආදරණීය ගුරුමෑණිවරුනි අවසරයි මාහට. මෙලොව ජීවත් වන සියලු සත්වයෝම සොම්නසින් සැප පහසුවෙන් ජීවත් වීමට කැමැත්තෝය. මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුරම්බැල් පාවෙලා සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා. අප මහා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම යන තෙමගුණ සිදු ඒ වෙසක් පොහෝ දිනේ වැදගත්කම් පිළිබඳ පදම් පෙළක් ඔබ හමුවේ තැබීමට මා දයාබර අධීක්ෂණ මණ්ඩලයෙන් අවසරයි. සිදුහත් කුමරුගේ ඉපදීම් පිළිබඳ පවසද්දී ඉතාමත් සුවිශේෂී සිදුවීම් රැසක් මත සිදුවකි. අප මහා බෝසතුන් තුසිත දෙව්ලොව වැඩ සිටියේදී සහම්පති නම් බ්‍රහ්මයා සිදු කළ ආරාධනයෙන් මා කාලය, දීපය, දේශය, කුලය, මව යන පස් මහා බැලුම් බලා මහා මායා මව් කුස තුලින් මනුලොවට බිහි වුණේ වෙසක් පොහෝ දිනකමය. මෙයයි අප මහතථාගතයන් වහන්සේගේ ප්‍රථම වදන් පෙළ. අවසරයි සුජාතා මෑණියනි ඔබගේ. ගෞතම මහා සංඝරත්නයේද විහල්පතිමෑණියන්ගේද මගේ ගුරු මව්වරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද ආදරණීය යෙහෙළියනි ඔබගෙන් අවසරයි. මගේ බුදුන් වහන්සේ ගැන වදන් පෙළ ඔබ හමුවේ තබන්නට දෙන්න මටත් මතකට අවසර. බුදුන් වහන්සේ කියලා කියන්නේ බුදුදහමේ ප්‍රාරම්භකයා. ඒ වගේම ලෝකයේ ප්‍රසිද්ධම ආධ්‍යාත්මික ගුරුවරයා. බෞද්ධයන්ට අනුව බුදුන් වහන්සේ කියලා කියන්නේ වර්තමානයේ ගෙවි යන මහා මණ්ඩල කල්පයේ 4 වන අන්ත කල්පයේ ලෝක පහළ වී වදාළ තුන් ලොවට උතුම් අසහාය ගුරුවරයෙක් වූ සම්මා සම්බුදු බුදුන් වහන්සේ නමක්. පිටක අමරණීය තත්ත්වයට පත් වූ එක දෙවියන් ඉක්මවා යන්නේ ගලන බුද්ධත්වේ නම් සදාතනික සත්‍යයේ ප්‍රතිමූර්තියක් දවනවා. සමය නිමිත්තෙන් බුදුරදුන්ගේ පිහිට ලැබූ අසරණයෝ යන මාතෘකාව යටතේ වදන් පෙළක් ඔබ හමුවේ ඉදිරිපත් කිරීමට දෙන්න මටත් මතකට අවසර. පව් නම් නරකමය, එයින් දෙලොවෙහි දුකමය. පින් නම් උතුම්මය, එයින් දෙලොවෙහි මහත් සැපමය. සිදු වෙසක් පොහොය දිනේ කියන මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ ලැබීමට. වෙසක් පොහොය කියන්නේ ලෝකවාසී සදාවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දවසක්. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවන් පෑම යන සිදුවත් ප්‍රමුඛ සිදුවීම, බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්පුරයට වැඩම කිරීම හා යමා මහ පෙරහැර පෑම, බුදුරදුන් තෙවන වරටත් ලක්දිවට වැඩම කිරීම, සම්මල සිරිපාසට හරි පිහිටුවීම, විජය කුමරු ලංකාවට ගොඩ බැසීම, ධර්මාශෝක අධිරාජයාගේ ඇරෙල්මෙන් දෙවන පැතිස් රජු දෙවන වරට රාජාභිෂේකය පැවැත්වීම හා දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑය වැඩ ආරම්භ කිරීම යන කරුණු වෙසක් පොහොය හා සිහිපත් කරන ඓතිහාසික කටයුතු පැමිණියේ බුදු තෙමගුල සිදු උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනය නම් මාතෘකාව යටතේ වදන් පෙළක් ඔබ හමුවේ තැබීමටයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම යන බුදු තෙමගුල සිදු දිනය වෙසක් පොය ලෙස හැඳින්වේ. මෙම උත්සවය බෞද්ධ මංගල්‍ය ලෙසත් වෛශාඛ්‍ය මංගල්‍ය ලෙසත් හැඳින්වේ. වෙසක් මාසයේ හෙවත් මැයි මාසයේදී ලොව පුරා බොහෝ රටවල බෞද්ධයින් මෙම වෙසක් පුන් පොහෝ දිනය ආගමික හා ප්‍රතිපත්ති පූජා පෙරටු කරගෙන විවිධ අයුරින් සමරති. බුදු පියාණන් වහන්සේ තමන්ට බොහෝ වද වේදනා ලබා දුන් දෙව්දත් හිමියන්ටද තමන් අසන්නට පැමිණි අඟුලිමාල නම් සොරාටද නාලාගිරිය ලෝකස්ස චිත්තෝහමස්මි ලෝකස්ස සිත්තෝහමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දානි පුනප්පවෝ. මතක
ලැබීමට අවසර කර විද්වතුනේ අප මහා බෝසතාණන් වහන්සේ අසරණීට පිහිටු අවස්ථා අති මහත්ය. ඒ අතරේ මහට ලැබී ඇති කාලය අනුව ඉතාම ස්වල්ප කරුණු බෙදා අප බුදුරජාණන් වහන්සේ දෛනික පැසුම් යම්කිසි ආරම්භයේදී මහා කරුණා සමාපිත සුවයෙන් වැඩ සිටියහ. එහිදී සිදු කෙරෙන්නේ එදින තමන් වහන්සේගේ පිහිට අනුග්‍රහය ලැබිය යුත්තේ කාටද යන විමසා බැලීමකි. එසේ උන්වහන්සේගේ පිහිට ලැබූ පිරිසට දිව්‍ය මනුෂ්‍ය නොව තිරිසන් සතුන්ද ඇතුළත් වූහ. උතුම් වූ වෙසක් පොහෝ දිනය නිමිත්තේ අපි මහ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය පිළිබඳ වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි. කරුණාව යනු දුකේදී හදවත කම්පා වීම. ඊට හොඳම කදිම නිදසුන් ලෙස මා දකින්නේ අප මහ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තුළ පවත්නා කරුණා ගුණය අසිරිමත් වූ මහත් කරුණාවකි. ඒ උතුම් වූ කරුණා ගුණය උන්වහන්සේ තුළ උපන්නේ උතුම් වූ බුද්ධත්වයේ මිනිසුන්වල ලැබීමට පෙර සැදැහැති සිතුම් නම් පත් පුබුදුවා පිහිටන පිවිතුරු සියපතක්සේ. අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයේ කර ස්වාමීන් වහන්සේ, ගුරු මෑණිවරුනි, බුදුරජාණන් වහන්සේ සතු කරුණා ගුණය පිළිබඳ ඔබ ඉදිරියේ වදන් කළක් ලැබීමට දෙන්න බිඳක් මට අවසර. මේ තරඟයට සහභාගී වූයේ බුදුරදුන්ගේ මහා කරුණා ගුණය පිළිබඳ වචන සල්පයක් ඔබ හමුවේ තැබීමටයි. කරුණාව යන උන්ගේ දුකෙහිදී හදවත කම්පා වීම. මේකේ කරුණාව උත්තර මහා සංඝරත්නයෙන්ද මා දයාබර ගුරු මෑණිවරුන්ගෙන්ද මා දයාබර සහෝදරියන්ගෙන්ද මම මඳකට අවසර පතමි. අප මහා අමා මෑණියු ඒ ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් තෙමඹ සිදු කරන මේ සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම යන තෙමඟුල සීකිරීම සඳහා වෙසක් දිනය පවත්වනවා. අසිරිමත් සම්මුදු තෙමඟුල වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලාංකිකයන් මෙන්ම ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාවගේම අති උතුම් ආගමික මංගල. වශයෙන් සුභා තේරණියගේ ජාතක කතාවස්තු ඉදිරිපත් කෙරෙමි. දඹදිව වාසය කරන ධනවත් සිටුවරයාගේ එකම දියණිය වන සුභාසිත දියණිය සුන්දර යෞවනියා. හැම දෙනාගේම සමානතාවයකින් හිතන සහ ඒ අයම කටයුතු කරන ඇය කුඩා කල සිටම වෙනස් ආකාරයෙන් සිතමින් ධර්මය ඒ නඹුරු පිළිබඳ යාවේ රට දඹදිව තක්ෂලා නුවර ගන්ධාර කියලා රජ කෙනෙකුත් සිටි. අපේ බෝධිසත්වයාණන් ඒ කාලේ ගව ජාතකයක උපත ලැබුවා. ඔන්න පින්වත් මිතුරනි, මේ බෝසත් කසුකටියව මේ බමුණ ආදරයෙන් බලාගත්තා. නන්දි විශාල කියලා නමකුත් තිබ්බා. තාත්තයි පුතයි වගේ හරිම ආදරෙන් හිටියා. යන එන හැම තැනකම නන්දාවත් අරන් නලපාරනම් ගමේහි නලපාරන පකුණ සමීපෙහි වැටකෙයියා වනයේ වැඩ වාසය කළ බටදඩු අරබයා දේශනා කරන ලදී. ඒ සමයෙහි භික්ෂූන් වහන්සේලා නලපාරන පකුණේ පැන් සනහා ඉදිකටු කොපුව සඳහා සාමණේරයන් තිලිමුට්ට ජාතකය ඔබ හමුවේ තැබීමටයි. යට ගිය දවසේ බරණැස් නුවර බ්‍රහ්මදත්තනන් රජුගේ පුරාජ්‍ය කරන සමයෙහි පේරැදුණු වන්ගේ බ්‍රහ්මදත්ත රාජකුමාර කෙනෙක් ඇත්තාහ. ඒ බ්‍රහ්මදත්ත රජු තමන්ගේ පුතුණුවන්ට සදලක්හා බක්කුඩයක් හා වනන් සදලක්හා බක්කුලක්හා දේදී සාපාමෝදාචාරී කරගත් වාණිජ්‍ය ජාතකය ඔබ හමුවේ තැබීමටයි. කදාවලලු 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 අනේ මගේ මිත්තනියේ අන්න කදාවලලු කාරයෙක් කියනවා. මටත් කදාවලලු ඕනේ. අනේ වාරි ලස්සන වලලු. අනේ මගේ කෙල්ලේ ඕවාරි ගණන් නොවේ. ඕවා ගන්නට අපට කොහේ තියෙන සල්ලියක්ද? අතකය තිරු පාරමිතා සපිරි බෝසතාණන් වහන්සේ සඳකිඳුරු යෝනියෙහි ඉපිද
හිමාල වනයේහි වෙසෙන අතර ඇගේ පත්නිය එනම් පාද පරිචාරිකාව චන්ද්‍රා නම් කිඳුරඟන වූවාය. දෙදෙනා එක්තරා විල්තෙලක් අසල වහන්සේ සවැත්නුවර ජේතවනයේ වැඩවසද්දී අනේ පිරිසුතුමාගේ අන්‍යාගම් 500ක් දෙනා මුල් කරගෙන මේ අපන්නක ජාතිකයේ වදාළේ. එක දවසක් ගල්නායකයන් දෙදෙනාම 500ක ගල් කණ්ඩායම් දෙකක් අරගෙන එකම නගරයකට කාන්තාරය හරහා වෙළඳාම යන්න සූදානම් වුණා. දෙපිරිසම එකම මාර්ගයේ යන්න බැරි නිසා එක් කණ්ඩායමක් මුලින් යන්න තීරණය කරා. අනුවන ගල්නායකතුමා මෙසේ සිතුවා. මේ සේරිවලෙන්දාට මිත්තනිය සිදුවු සියල්ල විස්තර කර දුන්නාය. ඒ ආසා කෝප ගැන්වුණ මේ සේරිවලෙන්දා කෝපේ මෙසේ හඬ නගා කීවේය. කච්චපුටා කච්චපුටා මගේ රන්තලි අරගෙන කියනවා නේද එහෙනම් දින්කෝ මම කල්ලන්න තොටියෝ මෙහෙට වර. මහා බෝසතාණන් වහන්සේ එක් එක් ආත්මවල ඉපදුණා. මම අද කියන්න යන්නේ බෝසතාණන් වහන්සේ වෙළෙන්දෙක් වෙලා ඉපදුණු ආත්මයක සිදුවෙච්ච සිදුවීමක් ගැන. එකල වෙළෙඳුන් දෙදෙනෙක් හිටියා. එක් වෙළෙන්දෙක්ගේ නම සේරිවාණිජ, අනෙක් වෙළෙන්දාගේ නම කච්චිපුට. මේ වෙළෙඳුන් දෙන්න වඩළු වෙළඳාම යන්න පිටත් වුණා. මේ දෙන්න එකම පාරේ යන්නේ නැතුව වෙන වෙනම පාරවල් වල ගියා. ඉතින් මේ දෙන්න වලලු ලාබයි වලලු කාටද ඕනේ වලලු කිය පාර දිගේ යන්න ගියා. සේරිවාණිජ වෙළෙන්දා මිහිරි සින්දුවක් කියමින් වෙළඳාම අප මහා බෝසතාණෝ කච්චපුට නම් වූ වෙළෙන්දෙක් ලැබූ කල්හි සේරිවාණිජ නම් වූ මසුරු වෙළෙන්දෙක් සමග ඊළ වහිනේ ගඟෙත් පෙර අන්දපුරයට පැවැත්ව වලලු වෙළඳාමෙහි යෙදෙන්නාහ. වලලු කඳා වලලු මිත්තනේනි උන්න අදත් වලලු වෙළෙන්දෙක් ගැන මටත් වලලු ජොක්ක කරන් දෙනවද? අපේ ළඟ කොහෙද කාසි ඔය වලලු ගන්ට? අනේ මිත්තනේනි වලලු පොඩ්ඩක් මෙහාට ආවනම් මටත් වලලු ජෝඩුවක් දෙනවද? මම හරි ආසයි වලලු වලට. ඔය ළමයා වලලු ගන්න කාසි පණක් මෙහෙම අරගෙනද? කාසි පණක්? අපිට කොහෙන්ද මේ කාසි පණක්? අපි හරි දුප්පත්නේ. කාසි පණක් නැතියට මම වෙළඳාම් කරන්නේ නැහැ. මම පිනට වෙළඳාම් කරන වෙළඳාම් කරුවෙක් නොවේ. මිත්තනේ වලලු අදනම් මට වලලු ඕනෙමයි. අනේ දරුවෝ දුක්වත් අපිට මොනාරු මොසන්ද නාඩයිනි මට මතකයි මුගගේ සීයලාගේ පරණ තලියක් තිබ්බා. ඉතින් මං අරගෙන ඒ කඩිය මොනෝගේ අනේ දරුව මේකෙදී හැමදාම අඬනවා ඔය වලලු ජෝඩුවක් නිල්ලලා සංකේතම තියෙන්නේ මේ තැලිය විතරයි. මේ තැලිය අරගෙන මේ කෙලීට වලලු ජෝඩුවක් දියන්. අනේ අගනා වලලු මෙකෙල්ලි. පුරහෙදි
මගේ අතට හොඳට ගැලපෙනවා. තව රත්තරන් තැලියක් නෑ. මේ වැහැලි ගන්න එක තව රත්තරන් කියා. මා මේ තැටිය වලල්ලක්වත් නොදී මා සතු කරගන්න. අපෝ මේක කිසි වටිනාකමක් නෑනේ. මට මේකට වලලු දෙන්න බෑ. අඩ මස්සක් තරම්වත් වටින්නේ නෑ. මේකට වලලු දෙන්න බෑ මට. දාපන් මගේ වලලු ටික. බලලු. වලලු අදා වලලු ඔන්න තවත් වලලු වෙලෙන්දි. ඒ වෙලෙන්දට කතා කරන්න බලන්න. වලලු අදා වලලු මේ වෙලෙන්ද නම් හොඳ පාටයි. අදා වලලු මටත් වලලු ජෝඩුවක් දෙනවද? කැමැත්තක් තියෙනවා නම් තෝරගන්න දරුවෝ. මේ තැලිය අරගෙන මේ කෙලීට වලලු ජෝඩුවක් තියන්කෝ. මේ වලලු පිටකට අනගී මිත්තනේනේ. මේ ඔක්කොම මිත්තනියනේ. මේ රන්තලියන්න වේ. මීට සල්ලනවා තුමා ගාව කොයින්ද? පෙර පැමිණි වෙලෙන්දා ඔය කඩියාට මස්තක්වත් නොවනින බව කියා කරහා විල ආකාරය. ඊට කම් නොව පුත්‍රේ ඔබ ඔයගෙන ඔබට සල්ලය මුදලක් දෙනු මැන. එනම් මෑණියනි මෙන්න මේ වලලු තොගයයි මේකේ තියෙන කහවණු ටිකයි තියාගෙන මගේ වලලු කන්දයි කහවණු අටකුයි දෙන්නකෝ. ඊටකම් නොවේ පුත්‍ර ඔබට ඇරසි දෙයක් නැත්නම් අරගෙන බල. ඔබට බොහෝම පිං. හොඳයි මෑණියනි. අනකී මිත්‍රනේ. අම්මේ ආවේ බැරිවිට අනුකම්පාවෙන්. ඔය ගන්න බලන්න අබලන් තැටිය. ඈ බොල වෙලෙන්දෝ දැන්ද තොට අනුකම්පා හිතුනේ. පෙර අර රන් මස් ගණනක් වටිනා තැලිය අඩ මස්ක්වත් නොවටින බව කියා පනාගේ නුඹ නොනේද? ඔබ දැනගනු නුඹ වැනි රැවටිලි කාර වෙලෙඳුන් අතර බෝධිසත්ව වෙලෙඳුන් නැති බව. නුඹට දෙන්න රන්තලි නෑ බොල පල. කෙල්ලේ මට කියපන් ඒ වෙලෙන්ද කොහෙද ගියේ කියලා. මට කියපන් කෙල්ලේ වෙලෙන්ද කොහෙද ගියේ කියලා. අනේ කෙල්ලේ මට කියපන් කෙල්ලේ මට වෙලෙන්ද කොහෙද ගියේ කියලා කියපන්. කහවණු අටකුත් රැගෙන නීලවාහිනී ගන්තරට ගියා. නීලවාහිනී තොටියෝ මේ මොනෝ මගේ අන්තලේ තියෙන මායෝ තොටියෝ අප නැවත එතරට ගියහොත් ඌ නිසකයෙන් අප නසා මහත් පවක් පුරව ගන්නවා. ඒ නිසා මොනවත්වම ගමන් කරමු. තොටියෝ කොසුපුට
වෙදෙන්දානම් දෙව්දත්ම වන්නේය ඇහැමිලෙන්දා අප මහා සර්වඥයන් වහන්සේමය දෙව්දත්තයා බෝසතුන් කෙරෙහි වෛර බැඳි පළමු ආත්ම භාවය මෙයම වන්නේය තණ්හාය ජායති සෝඛෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝඛෝ කුතෝ භයං තෘෂ්ණාවෙන් ශෝකය උපදී තෘෂ්ණාව නිසා බිය උපදී තෘෂ්ණාව ශෝකයක් නැත එවිට බියක්ද නැත උදේ පුරවන මම නිසිනි සඳෙව් අච්ච පූට වන මම සන්තුනි නමිත්‍ය සේරි වාණිජ වන මම දුර්ජා ඉමති අත්තම්මා වන මම චක්කුනි ශෙහාරා නිනිබිරිය වන මම තනුෂ්ණී නෙත්නි කුමාරි ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා වෙසක් මංගල්‍යයක් වේවා. සුජාතා බාලිකා විද්‍යාලය විසින් වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන වෙසක් කෙටිනාට්‍ය තරගයට 11B ශ්‍රේණියේ දෙවන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන සමාධි වෙසක් කෙටිනාට්‍යයි මේ. ආයුබෝවන්. මේ 2021 අවසරයි. අද අප මුහුණ දී සිටින්නේ ඉතාම අවදානම් සහගත තත්ත්වයකටයි. මුළු ලෝම වෙලාගත් භයානක කොරෝනා වසංගතයේ හමුවේ අවිනිශ්චිත කාල සීමාවක් පසු කරන අපගේ අධ්‍යාපන කටයුතු එකම අරමුණකින් කරන්නට අලසකම දුරලා වීර්ය වඩන්නට සිත තුළ ඇති බිය සැක දුරු කරන්නට ජයග්‍රහණ කරා පියමනින්නට අපගේ පෝදා වැඩසටහන උපයෝගී කරගන්නා මෙන් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ජීවිතය ඇති ඒකාකාරී බව මදක් දුර කරන්නට අදත් ඔබ සමග ඔබගේ ප්‍රියතම වැඩසටහන වන සිංහාවලෝකනය මම මිනෝලි දහනායක. අද අපගේ ගෞරවනීය ආරාධිතයා වන්නේ ශ්‍රී ලංකාවේ කාබනික ආහාර ද්‍රව්‍ය වෙළඳාමේ කීර්තිමත් ඉතිහාසයක් ඇති සමාධි සමූහ ව්‍යාපාරයේ අධිපති නේවිල් වෙතසිංහ මැතිතුමා ආයුබෝවන් කියා ඔබතුමාව ගෞරවයෙන් පිළිගන්නවා. ලංකාවේ බොහෝම ව්‍යාපාර තිබෙනවා. ඒත් වසර 40ක් පමණ අඛණ්ඩ ඉතිහාසයක් සහිත ජනප්‍රියත්වයේ හිමිපෙත්තේ සිටින සමාධි සමූහ ව්‍යාපාරය කොහොමද ආරම්භ වුණේ කියලා මම ඇහුවොත් ඔබ දෙන පිළිතුර කුමක්ද? ඇත්තටම මේ ව්‍යාපාරය මේ තරම් දුරට දියුණු වෙන්න හේතුව වෙන්නේ මගේ තාත්තා. ඇත්තටම මගේ තාත්තා තමයි නන්දසිරි වෙතසිංහ කියන්නේ. එතුමා මීට අවුරුදු 40කට විතර කලින් තමයි කෘෂි භෝග අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ. ඉතින් ඒක බොහොම කුඩාවට තමයි ඒ දවස්වල ආරම්භ කරේ. ඒක ටිකෙන් ටික කරගෙන එනකොට තරගකරුවෝ මගේ තාත්තට හම්බ වෙනවා. ඒ වුණාට මගේ තාත්තා හොඳ බෞද්ධයෙක් හැටියට කටයුතු කරනවා. ඇත්තටම මගේ තාත්තගේ දැක්ම වෙන්නේ සතර සංග්‍රහ වස්තු අනුගමනය කරන එක. ඒ කියන්නේ දානය, ප්‍රියවචනය, අර්ථචාර්යාව හා සමානාත්මතාවය නේද? ඔබ හරියටම හරි. එතකොට මම ඇහුවොත් මේ සතර සංග්‍රහ වස්තු කොහොමද ව්‍යාපාරයකට යොදාගත්තේ කියලා? ඇත්තටම මිනෝලි මගේ පියා හොඳ බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නොකළ යුතු වෙළඳාම් වලින් වැළකී යහපත් වෙළඳාම් විතරයි සිදු කළේ. මං හිතන්නේ ඒකම වෙන්නේ නැති අපේ ව්‍යාපාර මේ තරම් සාර්ථක වෙන්න හේතුව.
ඔබට බාධා කරනවා. මම මෙහෙම කිව්වොත් ඔබ කියන විදිහට සමාජයේ සමූහ ව්‍යාපාරේ කිසිම අධාර්මික කටයුත්තකින් දියුණු වෙලා ජනප්‍රියත්වයට පත් වෙන්නේ නැහැ. එහෙම කිසිම දෙයක් නැහැ. ඔබට අන්තර්ජාලය හරහා හරි එහෙම නැත්නම් වෙනත් ඕනෑම මාර්ගයකින් අපේ ව්‍යාපාරය ගැන හොයලා බලන්න පුළුවන්. එහෙම කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ ඔබතුමාගේ පියා වගේම සතර සංග්‍රහ වස්තු අනුගමනය කරමින් පාරිභෝගිකයන්ට හා සේවකයන්ට සතර සංග්‍රහ වස්තු වලින් සංග්‍රහ කරනවා. ඔව්, ඇත්ත වශයෙන්. මේ පින්තූරේ ඉන්නේ මගේ තාත්තා. ඇත්තටම ඔහු ගොඩක් උත්සාහවන්ත, නොපසුබස්නා වීරියෙන් වැඩ කරන කෙනෙක්. මගේ තාත්තා මට දවසක මෙන්න මෙහෙම බණ කතාවක් කියනවා. ඒකේ නම වෙන්නේ ගාමිණී ජාතකය. ඇත්තටම මං හිතන්නේ කතාව තාත්තා මට කියන්න හේතුව වෙන්නේ නැත්තේ ඉස්සර. ඒ කියන්නේ ඒ කාලෙදී මට හිතුණා රටේ හැමතැනම එකම විදිහේ ව්‍යාපාර ආරම්භ වෙනකොට අපේ ව්‍යාපාරයට තියෙන තැන නැති වෙයිද කියලා. මට හිතුණා අපි ධාර්මිකව හම්බ කරනකොට අනිත් අය අධාර්මිකව හම්බ කරලා ඉහළට යයිද කියලා මට හිතුණා. මං හිතන්නේ ඒ නිසාම වෙන්න ඇති මට ටිකක් පසුගාමී අදහසුත් ඇති වුණා. ඇත්තටම ඉතින් ඒවා සාමාන්‍ය දේවල් කියලා තමයි මගේ තාත්තා නම් මට කියන්නේ. කොහොම වුණත් මගේ තාත්තා මං අන්න එහෙම පසුගාමී සිතිවිලි හිතනකොට මගේ තාත්තා මට මෙන්න මෙහෙම කියනවා. පුතා දන්නවද ගාමිණී ජාතකයේ බුදුරජාණන් වහන්සේ දෙව්රම් මන්දිරේ වැඩ සිටින කාලේ නිතර මනහන්නව තරුණයෙක් හිටියා. මේ තරුණයාට බණ අහලා ඉන්න ආසාවක් ඇතිවෙනවා. ඉතින් මේ ආසාව නිසාම මේ තරුණයා බුද්ධ ශාසනය පැවිද්ද ලබා ගත්තා. ඉතින් සාමන්තත් හොඳට භාවනා කරලා මාර්ගඵල ලබා ගන්න පුළුවන් කියලා හිතලා මේ භික්ෂුන් වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා. හැබැයි පුතේ ටික දවසක් ඉඳන් භාවනා කරන් යද්දී මේ භික්ෂුවට කම්මැලි. සිතේ කර්මණක නැහැ. අරමුණ විසිරෙනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ නැවතත් දෙව්රම් විහෙර කරා වැඩියා. මේක දැක පණික් භික්ෂුන් වහන්සේලා මේ භික්ෂු උන්වහන්සේව බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවගෙන ගියා. ඉතින් පුතේ එතනදී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පෙරපදේ කතාව මතක් කරලා දෙනවා. ඒක තමයි මේ ගාමිණී ජාතකය. මේ ගාමිණී ජාතකයේ ඉන්න බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක්. මේ රජතුමාට පුත් කුමාරවරු 100 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ කාලම කුමාරයා තමයි මෙතනින් ගාමිණී කුමාරයා කියලා කියන්නේ. ඉතින් මේ ගාමිණී කුමාරයා හිතනවා තමන්ට වඩා වැඩි සොහොයුරෝ 99 දෙනෙක් ඉන්න නිසා තමන්ට කවදාවත් රජකම ලැබෙන එකක් නැහැ කියලා. ඉතින් තමන්ගේ වැඩ අත්පසු කරනවා. ඉතින් මේ කටයුතු වෙන්නේ නැහැ. මොන ඔමයි හිතේ. ඉතින් පුතේ මේ ගාමිණී කුමාරයාගේ ආචාර්යවරයා ඉන්න. ඒ ආචාර්යවරයා කියනවා ගාමිණී සිත සමාධිමත් කරගන්න, අනුමුණ කරා හබා යන්න, ඒකට වීර්ය වඩන්න එහෙම කියනවා. ඉතින් මේ ගාමිණී කුමාරයා හොඳේ ශිල්ප ශාස්ත්‍ර හදාරනවා. කුමාරී අනිත් කුමාරවරු ජනපද පාලනය කරද්දී මේ ගාමිණී කුමාරයා රජතුමාසල රැඳෙමින් සතර සංග්‍රහ වස්තු වලට අනුකූල වෙමින් ධාර්මිකව රාජ්‍ය පාලනය කරන උදව් කරනවා. පස්සේ කුමාරී පුතේ මේ රජතුමා මරණාසන්න වෙලා ඉන්න මොහොතේ ගම්වැසියෝයි අනිත් මණ්ඩලයේ ඔක්කොමලා කියනවා ගාමිණී කුමාරයාට රජකම දෙන්න කියලා. ඉතින් බලන්න මේ ගාමිණී කුමාරයා තව කුමාරවරු 99 දෙනෙක් ඉදිද්දී හිම රජ වුණේ නොපසුපස්න උත්සාහය, වීර්ය, එතකොට සිත එකඟ කර ගැනීම, සතර සංග්‍රහ වස්තු පිළිපැදීම, ධාර්මික ජීවත් වීම වගේ දේවල් නිසානේ. අන්තිමට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ භික්ෂුවට පෙර ආත්මයේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණා නම් ඒක මේ ආත්ම බැර වෙන්නේ කියලා. කොහොමද මේ දේශනාව ඉවර වෙද්දී භික්ෂුන් වහන්සේ රහත් වෙලා ඉන්නේ. ඉතින් පුතේ මට පුතාට කියන්න තියෙන්නේ මේ වගේ ධාර්මිකව ජීවත් වෙලා සිත එකඟ කරගෙන කටයුතු කරලා ඒ වගේම සතර සංග්‍රහ වස්තු පිළිපැදලා ජීවිතේ ජයග්‍රහණය කරන්න කියලා. ඉතින් මිනෝලි අන්න ඒ ගාමිණී කුමාරයා වගේ මාත් මගේ හිත එකඟ කරගත්තා. මං හිතාගත්තා තවත් ව්‍යාපාර 100ක් නෙවෙයි 1000ක් ආවත් මගේ ව්‍යාපාරය ඉහළටම ගෙනියනවා කියලා. ඒ වගේම තමයි මිනෝලි අර මම කලින් කිව්වා වගේ
පාරිභෝගිකයන්ට වගේම මංගාව වැඩ කරන සේවකයන්ටත් මම සතර සංග්‍රහ වස්තු වලින් තමයි සංග්‍රහ කරන්නේ. ඉතින් මිනෝලි දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති ඇයි අපේ සමූහ ව්‍යාපාරයට සමාධි කියන නම දාලා තියෙන්නේ කියලා. ඔව්. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. දයාබර ප්‍රේක්ෂකයනි. ඔබටත් පෙනෙනවා ඇති මෙතුමා වගේම අපිටත් බුදුදහම තුලින් ජීවිතය දිනන්න පුළුවන් කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සතර සංග්‍රහ වස්තු අපගේ ජීවිතවලට එක් කරගනිමු. නැවත මෙවැනි වැඩසටහනකින් එකතු වීමට බලාපොරොත්තු වෙන සමුගන්නවා. ආයුබෝවන් තෙරුවන් සරණයි. ආදරණීය දරුවනි, ඔබටත් මේ දිනවල ලෝකයේ පවත්නා තත්ත්වය නිසා සමහර විට මෙහෙම සිතෙනවා ඇති. මහන්සි වෙලා ඉගෙනගෙන පළක් නැහැ. මොකද අපේ අනාගතය මොනවා වෙයිද කියලා දන්නේ නැති නිසා. මම ඔබ සැමට ආරාධනා කරනවා බෞද්ධ දරුවන් හැටියට පමණක් නොවේ, වෙනත් ඕනෑම ආගමක වුණත් ඔබේ ජීවිතයට ඉලක්කයක් ඇති කරගන්න. ඒ ඉලක්කය හඹා යන්න. එක අරමුණකින් සිත මෙහෙවන්න. සිතේ සමාධිය ඇති කරගන්න. වීරය වඩන්න. සුබස්නා වීරෙන් දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවයේ සමගින් ඉදිරියටම පියන ගන්න. ඔබට ජය නියතයි. එවිට ඔබත් සතුටින්, ඔබ සමග සිටින අයත් සතුටින්. තෙරුවන් සරණයි. මේ පළමු කණ්ඩායමේ නාට්‍යයයි. ඔබ යම් කිසි රැකියාවක් කරන්නේද ඒ ඔබේ තනතුර අන් අයගේ ප්‍රයෝජන මගන යන්න. මේ අපගේ නාට්‍යයි. අපගේ නාට්‍යයෙන් ඔබ යම් කිසි ආදර්ශයක් ගන්නේ. ඒයි අප සිතමු. කවුද අක්කා කෙනෙක් ඔයාව බලන්න ඇවිල්ලා. ඇත්තද? මගේ දුවල දන්නේ නෑ. හරි දුවේ මං ගිහින් බලන්න. දුව මාව මීට කලින් දැකලා තියනවද? අඳුරනවද මාව? මැඩම්ට නම් මාව මතක නැතුව ඇති. ඒ මන්නම් මැඩම්ව අඳුරනවා. ඇයි මේ මැඩම් වගේ කෙනෙක් මේ වගේ මහලු නිවාසක ඉන්නේ? මොනා කරන්නද පුතේ? ඒ අපේ දෛවයනේ. දෛවය? ඔව් මගේ. මැඩම් දන්නවද? මගේ තාත්තා මං උපදින්නත් කලින්ම මාව දාලා ගිහිල්ලා. මගේ අම්මා ගොඩක් මහන්සි වුණා මාව ජීවත් කරවන්න. ඒත් අන්තිමට එයාත් මාව දාලා ගියා. හැදුනේ වැඩුනේ අනාථ විනාශක. ඒ අය මට ගොඩක් හොඳ වුණා. මට දැනුනේ සම්මා වෙන්න. මම උනට වැඩිය කියෙව්වා නේද? අනේ කමන්නේ පුතේ. හිත නිදහස් වෙනකන් කියන්න. මං අහගෙන ඉන්නවා. මැඩම් නම් මගේ අම්මා කිව්වා වගේමයි. මගේ අම්මා කිව්වා එදායි හදිස්සි වෙලාවේ මාව අතහැරලා දැම්මට මැඩම් ඇවිත් මට උදව් කරා කියලා. මැඩම්ට ගොඩාක් පිං. මොකද හොස්පිටල් එක මැඩම් වැඩ කරේ බ්ලූවේ හොස්පිටල්. ඒකේ නේද මැඩම් කලින් වැඩ කරේ? මගේ මතකේ හැටියට නම් මං කලින් වැඩ කරේ හොස්පිටල් එකේ තමයි. එතකොට ඔයා මේ ෆෝම් එක පොඩ්ඩක් පුරවලා දෙන්න පුළුවන්ද? දිලනි අද ඔයාගේ පළවෙනි දවස නේද? ඔව් අද මගේ පළවෙනි දවස් තමයි.
ඒ වුණාට මට තාම පේෂන්ට් කෙනෙක් ලැබුණේ නෑ. ඔයා ડોක්ටර් සානියා නේද? මම කියන දන්නා වගේ. දන්නවා. වෙන්න ඕනේ. මොකද මම නෙමේ හොස්පිටල් එකේ ලස්සනම දොස්තර හැමෝම කියනවා මට තියෙන දේවතාවියෙක්ගේ වගේ අත් දෙකක් කියලා. මොකද මිනිස්සුන්ට පිහිට වෙන්න ඕන නිසා. ඒක වෙන්නේ නැති නේද ගිය සතිය වගේ තින් පේෂන්ට් කෙනෙකුට නැති වෙන්න ගියේ. අද උදේ ලේවෙන් කරද්දි දමනි වෙනුවට සිරාලේ එළියට ගත්තා. නේද? කවුද කියන්නේ? ඕව බොරු කතා. අර අලුතෙන් ආපු මෙඩිකල් ස්ටුඩන්ට්ස් කතා වෙනවා මට ඇහුණා. ඇත්තමයි දැන් ඉන්න පොඩි උන් හිතාන් ඉන්නේ මේ මිනිස්සුන්ට නම්බුවක් දීලා කතා කරන්නවත් ඉගෙනගෙන නෑනේ. දන්නවද මම ඔයාට වඩා කොච්චර වැඩිමල්ද කියලා? ඒ වුණාට මම නම් හිතුවේ මේ හොස්පිටල් එකේ තැන දෙන්නේ දක්ෂතාවයක් තියන අයට කියලා. දැනගන්න මේ හොස්පිටල් එක ආයිත් මගේ අම්මටයි තාත්තටයි. පළවෙනි දවසේම ටිකට් කපා ගන්න ඕන වෙලාද? මෙහෙ බලනවා. කවුද අර? අනේ මගේ දරුවා. අනේ පපලන්නේ කෝදේ? අනේ මගේ දරුවා බෙල්ලා දෙන්නකෝ. කෝදි නෑ. මගේ දරුවා අනේ නෝන මෙයාව කොහොමද හොඳ කරන්නේ? අනේ අම්මෝ මේ ළමයට ගොඩක් අමාරුයි වගේ. හුස්ම ගන්නවා වේගය හොඳටම වැඩි. අනික මේ ළමයා හොඳටම නීල් පාට වෙලා. අනේ ડોක්ටර් ප්ලීස් කරුණාකරලා මට බෙහෙත් කරන්න. මේ මම කොහොමද? ඔයාට හොඳ ට්‍රේනින් එකක් තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. මම කොහොමද මේක කරන්නේ? අනිත් ડોක්ටර්ස්ලා ඔක්කොම පිට සමුළුවකට ගිහිල්ලා. තව දෙන්නෙක් ඔපරේෂන් එකක. ඔයා විතරයි ඉතුරු. ප්ලීස් කරුණාකරලා. ඔයාට කරන්න බැරි නම් මම ඒක කරනවා. ඔයාට පිස්සුද? ඕනි දෙයක් වෙච්ච දෙයක්. මම මොකක් හරි මේකට නොකිරුවොත් ඒකින් නැති වෙන්නේ මේ අසරණ දරුවගේ ජීවිතය. මං කරනවා මේක. ඔයාට බැරි නම්. පොඩක් තානියා දැන් මම මෙතනට එන්න කියන්නේ. අනේ සිද්ධ වෙන්නේ අන්න ඇතිරිකට ඔයා මෙතන ඉති කොහොමද ආරයා බෙහෙත් කරේ? ඊයේ සතියේ ඔයා නිසා පේෂන්ට් කෙනෙක් මැරෙන්න ගියා. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් ඉතින් පුංචි දේවත් ඔයාට නෑනේ. ඔයා මේ බුද්ධිට කොහෙද කරන්නේ? යනවා ගෙදර. පුංචි කාලේ ඉඳන් මහන්සිලා ඉගෙනුවේ හැමදේම අපතේ. දැන්ම ගෙදර යන්න කිව්වේ.
ඇත්තටම මට මගේ කියලා කවුරුත්ම නැහැ. මං කැමතියි මැඩම් මම වගේ බලාගන්න. මැඩම් කැමතිද? ඔව්දුවේ මට දැනුයි මතක් වුණේ ආ කවුද කියලා. මට ඔයා වගේ කෙනෙකුත් හම්බෙලා නැහැ. මම කැමති ඔයාගේ අම්මා වෙලා ඉන්න. මොකද සමාජයේ කරා පිරම් නොබලා සැමට එක ලෙසම සලකන්නේ. හිමද දෛවය කෙදිනකෝ ඒකකට ප්‍රතිඋපකාර කරන ඕන මාන. වන්දනාකාවෙන් කියනවා මේ රංගපෑවේ මහලු මාව සහ අතීත දිලිනිගේ දිලින් වෛද්‍යවරයෙක්ගේ චරිතය. ඔබ සැමට ස්තුතියි.